A-level SFT පාඩමට අදාළව පසුගිය ප්‍රශ්න පත්තරවල අහපු විද්‍යුතය සම්බන්ධව දෙවන කොටසේ ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න වලට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට සමහර පේපර් වල තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නෙට අනිත් සමහර පේපර් වල රචනා ප්‍රශ්නෙත් තමයි අහලා තියෙන්නේ විද්‍යුතය සම්බන්ධව ප්‍රශ්න. එතකොට අපි බලමු 2016 ව්‍යුහගත රචනා ප්‍රශ්නය කියනවා ඒකේ ව්‍යුහගතයේ තුන්වෙනියට අහලා තියෙන රූපය පෙන්වා ඇති විභව බෙදෙන පරිපතය A සහ B අග්‍ර අතර විචල්්‍ය විභවාන්තරයක් ලබා දෙයි. ඒක VB කියලා VAB කියලා කියන්නේ ඒ කියන්නේ මෙන්න මේ කොටස් දෙක. එතකොට R යනු P සර්පණ ස්පර්ශකයක් සහිත CI ඕම් ධාරා නියාමකයක් සහ E යනු අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැකි වෝල්ට් 6ක බැටරියකි. එතකොට මේ කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැකි බැටරියක් සහ මේ මෙතන R සම්බන්ධ කරන විචල්්‍ය ප්‍රතිරෝධකයක්. ඒ කොටස අහනවා දී ඇති පරිපතේ භාවිතා කර ඕම්ගේ නියමය සත්‍යාපනය කිරීම සඳහා පරීක්ෂණයක් සැලසුම් කිරීමට ඔබට පහත සඳහන් අයිතම සපයා ඇත. එතකොට දීලා තියෙනවා ඕම් 8ක් ප්‍රතිරෝධය ඇති නික්‍රෝම් කම්බියක්. ඕම් 8ක ප්‍රතිරෝධයක් තියෙන නික්‍රෝම් කම්බියක් දීලා තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැකි ඇමීටරයක් දීලා තියෙනවා. අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා විශාල වෝල්ට් මීටරයක් දීලා තියෙනවා. එතකොට පළවෙනි එක අහනවා මෙම පරීක්ෂණය සඳහා යොදා ගන්නා පරිපතය ලබා ගැනීමට මෙම අයිතම රූපයේ පෙන්වා ඇති XY සහ Z යන ස්ථාන වලට සම්බන්ධ කර පරිපතය සටහන් සම්පූර්ණ කරන්න. එතකොට මෙන්න මේ තියෙන උපකරණ ටික මේකට මේ කියන XY Z වලට සම්බන්ධ කරන්න කියන්නේ. එතකොට අපි දන්නවා වෝල්ට් මීටරයක් අනිවාර්යෙන් සම්බන්ධ කරන්නේ යම්කිසි උපකරණයක හරි මොකක් හරි එකක වෝල්ට් එක මනිනවා නම් අපි ඒක සම්බන්ධ කරන්නේ ඒ උපකරණයට සමාන්තරගතව. එතකොට යම්කිසි උපකරණයක ධාරාව මනිනවා නම් ඒ ගලන ධාරාව මේ ඇමීටරය හරහා යන විදිහට තමයි යොදන්න ඕනේ. එතකොට ඇමීටරය යොදන්නේ ශ්‍රේණිගතව. එතකොට මේ තියෙන්නේ ඒ ඕම් 8ක නික්‍රෝම් කම්බිය. දැන් මේකට සෙට් කරලා බලමු රූපය. මෙන්න එතකොට අපි මෙන්න මේ Z අක්ෂයේ තිබ්බ තැනට ඕම් 8ක අපි මේ නික්‍රෝම් කම්බිය සම්බන්ධ කරනවා. ඊට සමාන්තරගතව මේ වෝල්ටේජ් එක මන්න වෝල්ට් මීටරය සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේකට ශ්‍රේණිගතව මේ ධාරාව මනින්න අපි ඇමීටරය සම්බන්ධ කරනවා මෙන්න මේ ස්ථානයට. ඊළඟට ප්‍රශ්නය කියනවා පරිපතයේ ඇති ඇමීටරය සහ වෝල්ට් මීටරය ධනාග්‍ර ධන සලකුණෙන් ලකුණු කරන්නලු. එතකොට අපි දන්නවා මේ බැටරියේ ධනාග්‍රය තියෙන්නේ මෙන්න මේ පැත්තේ. කියන්නේ මේ දිගිර තියෙන පැත්ත තමයි ධන. එතකොට මේ ධන එන්නේ මේ පැත්තෙන්. අපි ඇමීටරයක් දැන් සාමාන්‍ය උපකරණයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා නම් ධන සහ ඍණ මාරුවෙන් මාරුවට තමයි සම්බන්ධ කරන්නේ. LED බල්බ් එකක් ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට ඒ බල්බ් වල සෙට් කරන්නේ අපි ධන ඍණ මාරු කර කර කියන්නේ. එකක ඍණ එකක ධනට. ආයි ඒකේ ඍණ අනිත් එකේ ධනට. ඒ විදිහට තමයි සම්බන්ධ කරන්නේ. එතකොට මේ ඇමීටරේ ශ්‍රේණිගතව සම්බන්ධ කරද්දී ඇමීටරේ මේ පැත්තෙන් එන ධන පැත්තට ඇමීටරේ ඍණාග්‍රය සම්බන්ධ කරනවා. එතකොට ඇමීටරේ ධනාග්‍රය පිහිටන්නේ මෙන්න මේ පැත්තේ. එතකොට වෝල්ට් මීටරේ සම්බන්ධ කරන්නේ හරියටම ඒ ධනාග්‍රය සහ ඍණාග්‍රය හරියටම මේ විදිහට එන විදිහට. එතකොට වෝල්ට් මීටරේ ධනාග්‍රය මේ පැත්තට ඍණාග්‍රය මේ පැත්තට එන විදිහට අපි සම්බන්ධ කරනවා. එතකොට ඒ ධන අග්‍රය එන්නේ මෙන්න මේ ස්ථානෙට. ඊළඟට කියනවා තුන්වෙනි එකේ මෙම පරිපතය සංවෘත කළ විට
නික්‍රෝම් කම්බිය තුලින් ගලන උපරිම ධාරාව ගණනය කරන්නලු. එතකොට මේ ස්විච් එක ඔන් කරාම මේ නික්‍රෝම් කම්බිය තුලින් ගලන ධාරාව අපිට හදලා කියන්න තියෙනවා. අපි බලමු ගාන. මම මේ ඇමීටරේ සහ වෝල්ට් මීටරේ අයින් කරගෙන පරිපථය නිකන් ඒ විදිහට සරලව ඇඳගත්තා. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ මෙම පරිපථය සංයුත කරගෙන නික්‍රෝම් කම්බිය තුලින් ගලන උපරිම ධාරාව. ඒතර උපරිම ධාරාවක් ගලන්න නම් මෙන්න මේ R කියන විචල්‍ය ප්‍රතිරෝධකය ඒක උපරිමයටම දාලා තියෙන්න ඕනේ. එතකොට මේ A කියන අග්‍රය මෙන්න මේ පැත්තට සෙට් වුණා. ඒ කියන්නේ මේ පරිපථය හරහා ධාරාව බිඳුවයි. මොකද මේ පැත්තට සෙට් වුණොත් මේ ගලන ධාරාව මේ පරිපථය හරහා යන්නේ නැහැ. මොකද ඒක කෙලින්ම යන්න පුළුවන්. එතකොට මේ ඒකින්ද මේකේ උපරිම ධාරාවක් ගලන්න නම් මේ A කියන අග්‍රය අනිවාර්යෙන් මේ පැත්තට සෙට් වෙන්න ඕන. එතකොට තමයි උපරිම ධාරාවක් ගලන්නේ. ඊළඟට මම පරිපථය ඇඳගත්ත වෝල්ට් මීටරය ඇමීටරයෙන් අයින් කරලා ස්විච් එකත් සංයුත කරලා මේ උපරිම ධාරාවක් ගලන විදිහට මේ පැත්තට මේ නික්‍රෝම් කම්බිය සම්බන්ධ කළා. එතකොට අපේ R විචල්‍ය ප්‍රතිරෝධකය සම්බන්ධ වෙන්නේ මේ විදිහට ඕම් 100ම. එතකොට මේ තියෙනවා ඕම් 100ම සමාන්තරගතව සම්බන්ධ වෙනවා. එතකොට අහන්නේ උපරිම ධාරාව පරිපථය තුලින් ගලන අපිට ඒක හොයන්න නම් ඉස්සෙල්ලා මේකේ සමක ප්‍රතිරෝධය හොයන්න වෙනවා. එතකොට සමක ප්‍රතිරෝධය හොයන්න මේ ගාන හදලා තියෙන සූත්‍රය දන්නවා දැන්ටම. එතකොට සමක ප්‍රතිරෝධය වෙනවා 7.4 ඕම් කියලා. එතකොට ඒ ප්‍රතිරෝධය සහ මෙන්න මේ වෝල්ට් 6ක වෝල්ටේජ් එක සම්බන්ධ කළ V සමාන IR සූත්‍රයට දාලා අපි ධාරාව හොයා ගන්නවා. I යුක්ත කරගෙන 0.81 ඇම්පියර් කියලා අපිට හම්බ වෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අහනවා 4.1 මැනිය හැකි උපරිම ධාරාවන් ඇම්පියර් 1 සහ ඇම්පියර් 10 වන ඇමීටර දෙකක් සපයා ඇත. මෙම පරිපථය ගලන ධාරාව සෙවීම සඳහා සුදුසු ඇමීටරය කුමක්ද? දැන් අපි දන්නවා මේකෙන් උපරිම ගලන ධාරාව වෙන්නේ 0.81 ඇම්පියර්. එතකොට 10 ඇම්පියර් වගේ ලොකු ඇම්පියර් ගාණක් මනින්න පුළුවන් ඇමීටරයක් දාගන්න එක සුදුසු නෑ. මොකද ඊට වැඩිය පහසුයි අපිට ගාණ මනින්න මේ 1 ඇම්පියර් කියන ඇමීටරය යොදාගෙන. එතකොට ඒකට උත්තර වෙන්නේ ඇම්පියර් 1 ඇමීටරය. එතකොට ඔබේ තේරීම සඳහා හේතුව කුමක්ද අහන. මේක දැන් අපි දන්න ගලන උපරිම ධාරාව ඇම්පියර් 1ට වඩා අඩුයි. මොකද 0.81 ඇම්පියර් තමයි උපරිම ධාරාව. එතකොට ඇම්පියර් 1ක ඇමීටරයක් සාමාන්‍යයෙන් අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා අඩුවට තමයි හදන්නේ. ඇම්පියර් 10ක ඇමීටරයක් සාමාන්‍ය අභ්‍යන්තර ප්‍රතිරෝධය වැඩි. මොකද ඒකෙන් මනින ධාරාව වැඩි හින්දා. එතකොට අපිට 0.81 නිවැරදිව මැනගන්න පුළුවන් දශම ගානටම මේ ඇම්පියර් 1ක ඇමීටරය මගින්. මොකද ඊටා කුඩා ධාරාවක් නිසා. එතකොට ඒක මේ හරියට ගැලපෙන්න ලිව්වා නම් හරි. මම ලියලා තියෙන ගලන උපරිම ධාරාව ඇම්පියර් 1කට වඩා අඩු නිසා ඇම්පියර් 1 ඇමීටරය 10 ඇම්පියර් ඇමීටරයට වඩා අභ්‍යන්තර ප්‍රතිරෝධය අඩු වීම කියලා තමයි ලියලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අහනවා නික්‍රෝම් කම්බිය ඕම්ගේ නියමයේ පිළිපදී නම් මෙම පරීක්ෂණයෙන් ඔබ බලාපොරොත්තු වන ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න. ඕම්ගේ නියමය කියන්නේ ධාරාවත් සමග විද්‍යුතය සමාන ධාරාව සහ වෝල්ටේජ් එක අනුලෝමව සමානුපාතිකත්වයක් දක්වනවා. ඒ කියන්නේ ධාරාව වැඩි වෙද්දී ඒකට අනුලෝමව වෝල්ටේජ් එක වැඩි වෙනවා. එතකොට මේ ප්‍රස්ථාරයේ හැටියට අපිට එතකොට එන්නේ මේ විදිහට ඒකාකාර නැග්මක් තියෙන ප්‍රස්ථාරයක්. එතකොට ඕම්ගේ නියමය පිළිපදිනවා නම් මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි එන්න ඕන. හරි දැන් කියනවා B ප්‍රශ්නයට ඉහත පරිපථයේ නික්‍රෝම් කම්බිය වෙනුවට විදුලි පන්දම් බල්බයක් යොදා මෙම පරීක්ෂණය නැවත සිදු කරන ලදී.
එවිට ලබා ගන්නා ලද අයට ඉදිරියෙන් වී ප්‍රස්ථාරය පහත රූපේ දක්වා ඇත. ඒ කියන්නේ ධාරාවට ඉදිරියෙන් වෝල්ටේජ් එක කියන ප්‍රස්ථාරය ඒකේ මේ විදිහට නැමීමක් තියෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නය අනුව විදුලි පන්දම් බල්බයේ ප්‍රමාණය දී ඇත්තේ වෝල්ට් 6යි වොට් 0.36ක් ලෙසය. මෙලෙස ප්‍රමාණය කිරීමේ විද්‍යාත්මක පදනම පැහැදිලි කරන්න. ඒතර බල්බ් එකක වෝල්ට් 6 සහ වොට් 0.36 කියලා දීලා තියෙන මේක විද්‍යාත්මක පදනම අහන්න. ඒතර බල්බයක් සවි කරන්න නම් සුදුසු වෝල්ටීයතාවයත් එහි පරිභෝජනයත් පාරිභෝගිකයත් දැනගන්න තමයි මේක ගහන්නේ. අපි සාමාන්‍යයෙන් බල්බ් එකක් තෝරගන්නේ නිවසක ගෘහස්ත විදුලියට සම්බන්ධ කරන බල්බ් එක නම් වෝල්ට් 230 සහ වෝල්ටේජ් එක තමයි අපි බලන්නේ. එතකොට අපි ගැළපෙන වෝල්ටේජ් එකක් තමයි ලබා ගන්න. මොකද ඒකෙන් පරිභෝජනය වෙන විදුලි ප්‍රමාණය තමයි අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම වෝල්ටේජ් එකෙන් දැනගන්න පුළුවන් මේක සවි කරන්නේ මොන ස්ථානයේ මොන වගේ බල සැපයීමකට සම්බන්ධ කරන්න පුළුවන්ද කියන එක තමයි දැනගන්නේ. ඒතර මේ දෙක තිබ්බහම ඇති අපිට බල්බ් එකක් නිවැරදි ආකාරයෙන් සම්බන්ධ කරගන්න. ඊළඟට දෙවැනි ප්‍රශ්නය අනුව සූත්‍රිකාව සඳහා IV ලාක්ෂණික ඕම් නියමයෙන් අපගමනය වීමට හේතුව කුමක්ද? එතකොට දැන් ඕම්ගේ නියමය පිළිපදිනවා නම් මේක ඒකාකාර ප්‍රස්ථාරයක් වෙන්න බෑ. නමුත් මේ නැමීමක් තියෙනවා. ඒතර මේකට හේතු වෙලා තියෙන්නේ බල්බ් එක දැල් වෙනකොට මේ වෝල්ටේජ් එක වැඩි වීමත් සහ ධාරාව වැඩි වීමත් සමග මේකේ අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ උෂ්ණත්වය වැඩි වීමත් එක්ක මේකේ ප්‍රතිරෝධය වෙනස් වීමක් වෙනවා. එතකොට මේකට හේතුව තමයි බල්බය දැල් වෙන විට එහි උෂ්ණත්වය වෙනස් වීම මීට හේතුවයි. තුන්වෙනි ප්‍රශ්නය අහනවා 3.1 විදුලි පන්දම් බල්බයේ ඉහත නිර්දේශිත ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වන විට එහි සූත්‍රිකාවේ ප්‍රතිරෝධය සහ ඇතුළින් ගලන ධාරාව ගණනය කරන්න. නිර්දේශිත ප්‍රමාණයෙන් ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේ වෝල්ට් 6කින් සහ වොට් 0.36ක් අරගෙන ක්‍රියාත්මක වෙන එක. එතකොට ඒකට ගාන හැදුවාම සූත්‍රිකාවේ අපිට එන ප්‍රතිරෝධය හොයන්න නම් ඉස්සෙල්ලා හොයන්න ඕනේ මේක තුලින් ගලන ධාරාව කොච්චරද කියලා. එතකොට ඒක හොයන්න පුළුවන් අපිට P = VI සූත්‍රය මගින් I යුක්ත කරලා ඒතර වෝල්ටේජ් එක බෙදීම වෝල්ටීයතාවයේ එනවා ධාරාව 0.06 ඇම්පියර් කියලා. එතකොට ඒ ගාන යොදවනවා අපි V = IR සූත්‍රයට. ඒකෙන් R යුක්ත කරලා ගත්තාම අපිට එනවා ඕම් 100ක් කියලා. එතකොට සූත්‍රිකාවේ ප්‍රතිරෝධය ඕම් 100යි. බල්බය තුලින් ගලන ධාරාවත් අහලා තියෙනවා. ධාරාව අපි හෙව්වා 0.06 ඇම්පියර්. ඊළඟ ප්‍රශ්නය අහනවා ඉහත තුනෙහි එකහි සඳහන් බල්බයේ ක්‍රියාත්මක වන ලක්ෂය P සංකේතය යොදා ඉහත 3B වක්‍රය මත සලකුණු කරන්න. එතකොට කියන්නේ මේකේ මේ ධාරාව අපි හෙවුන මේ 0.06 ධාරාවක් සහ වෝල්ටේජ් එක 6යි වෝල්ට් වන ස්ථානයේ ප්‍රස්ථාරය ලකුණු කරන්න කියලා කියන්නේ. එතකොට මේකේ පේනවා මේ ධාරාව දීලා තියෙන්නේ මිලි ඇම්පියර් වලින්. ඒතර 0.06ක් ඇම්පියර් කියන එක මිලි ඇම්පියර් කරාම ඒක වෙනවා 0.06 වැඩි කිරීම 1000. එතකොට ඒ කියන්නේ 60යි මිලි ඇම්පියර්. මිලි ඇම්පියර් 60ක් සමග වෝල්ටේජ් එක 6ක් කියන තැන. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මිලි ඇම්පියර් 60 සහ වෝල්ටේජ් 6. එතකොට ඒක අපි බැලුවාම අපිට තැන එන්නේ මෙන්න මේ ස්ථාන. එතකොට ඒක අනිවාර්යව ලකුණු කරාම හරි.
සූත්‍රිකා බල්බ වෙනුවට ආලෝක විමෝචක දියෝද LED යෙදූ බල්බ භාවිතා කිරීමෙන් වාසිදායක බව නිෂ්පාදකයා පවසයි. පළවෙනි ප්‍රශ්නය අහනවා LED බල්බ භාවිතා කිරීමේ වාසි දෙකක් ලියන්න. එතකොට පළවෙනි වාසිය තමයි අඩු විදුලි පරිභෝජනය. LED එකට සාමාන්‍යයෙන් කුඩා වෝල්ටේජ් එකක් තමයි යන්නේ. ඊට පස්සේ වැඩි ආලෝකයක් ලබා ගත හැකි වීම. ඒතර අඩු විදුලි පරිභෝජනයකින් වැඩි ආලෝකයක් ලබා ගත හැකි උපකරණයක් තමයි LED එක. ඊළඟට ඒකේ දෙවෙනි එක අහනවා සූත්‍රිකා බල්බයක සහ LED බල්බයක කාර්යක්ෂමතාවයන් පිළිවෙලින් 120ක් සහ 196ක් වේ. නම් සූත්‍රිකා බල්බයක් වෙනුවට එකම ප්‍රතිදාන ක්ෂමතාවයක් ලබා ගැනීම සඳහා භාවිතා කළ යුතු LED බල්බයක ක්ෂමතාවය කොපමණද? මේක කියන්නේ දැන් සූත්‍රිකා බල්බය සහ LED බල්බයේ කාර්යක්ෂමතාවයන් කියන්නේ අපි හිතමු වොට් 60ක බල්බ් එකක් නම් මේ වොට් 60ක බල්බ් එකෙන් එළියට දෙන එළිය මේ ආලෝකය එහෙම නැත්නම් මේක දෙන අවුට්පුට් එක කොච්චරද කියලා මනින්නෙත් වොට් වලින්ම ඒකත් කාර්යක්ෂමතාවයක් නිසා. එතකොට මේ 120ක කාර්යක්ෂමතාවයක් තමයි සූත්‍රිකා බල්බ් එක තියෙන්නේ. එතකොට LED එක තියෙනවා කියනවා මේ ලබා ගන්නා වෝල්ටේජ් එකෙන් 196ක අවුට්පුට් එකක් දෙනවලු. එතකොට කියනවා මේකේ සූත්‍රිකා බල්බයක් වෙනුවට දැන් වොට් 60ක බල්බ් එකක් වෙනුවට වොට් 60ක්ම ප්‍රතිදානයක් ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් LED එක මොකක්ද කියලා අහනවා. LED එකේ සමතාවය කොච්චරද කියලා අහනවා. එතකොට ගාන බලමු. මේක දැන් මම ගත්ත දැන් ගානේ කියන එකම සමතාවයක් එකම ප්‍රතිදාන සමතාවයක් ගන්න කියලා. එතකොට මම මෙතන සලකනවා එකම ප්‍රතිදාන සමතාවය වොට් 100ක් ලෙස සලකන්න කියලා මුලින්ම ලියනවා. මම වොට් 100ක් කියලා තමයි සලකන්නේ. එතකොට පළවෙනි එක සූත්‍රිකා බල්බයේ වොට් 100ක සමතාවයක් වැය කර. වොට් 100ක් සමතාවයක් වැය කර වොට් 20ක ප්‍රතිදාන සමතාවයක් ලබා දේ. මොකද 100ට 20යි කිව්වා මේකේ අවුට්පුට් එක දෙන්නේ. එතකොට වොට් 100ක සූත්‍රිකා බල්බ් එකක් අවුට්පුට් එක දෙන්නේ වොට් 20යි. ප්‍රතිදාන සමතාවයක් ලබා දේ. එතකොට වොට් 100ක ප්‍රතිදාන සමතාවයකින් ලබා දීමට ඒ කියන්නේ මේක අවුට්පුට් එක වොට් 100ක් කරගන්න නම් ඒ බල්බ් එකට දෙන්න ඕන ක්ෂමතාවය අහන්න. ක්ෂමතාවය තමයි මෙතන හොයන්නේ. එතකොට මේක 100කට 20යි නම් 100කට 20ක අවුට්පුට් එකක් දෙනවා නම් 100ක අවුට්පුට් එකක් ගන්න කොච්චරක් දෙන්න ඕනද කියලා. එතකොට මේ විදිහට ගාන හදාගත්තාම අපිට එනවා වොට් 500ක් කියලා. ඒ කියන්නේ වොට් 500ක මේ ඉන්පුට් එකක්. ඒ කියන්නේ මේ සමතාවයක් දුන්නාම තමයි ප්‍රතිදාන සමතාවය කියන්නේ අවුට්පුට් එක වොට් 100ක් ගන්න පුළුවන් සූත්‍රිකා බල්බ් එකකින්. ඊළඟට LED බල්බ් එක ගත්තාම LED බල්බ් එක වොට් 100ක සමතාවයක් වැය කර වොට් 96ක ප්‍රතිදාන සමතාවයක් ලබා දෙයි. ඒ කියන්නේ වොට් 100ක් පාවිච්චි කළා එයා දෙනවා අවුට්පුට් එක වොට් 96ක්. ඒ කියන්නේ 196ක කාර්යක්ෂමතාවයක් තියෙන හින්දා. එතකොට වොට් 100ක ප්‍රතිදාන සමතාවයක් ලබා ගැනීමට ඒ කියන්නේ අවුට්පුට් එක 100ක්ම ගන්න නම් මේ LED බල්බ් එකට කොච්චරක් වැය වෙනවද කියලා අහන්න. එතකොට ඒකත් අර වගේමයි 100කට 96ක් නම් මේ 100කට 96ක් නම් 100ක අවුට්පුට් එකක් ලබා ගන්න කොච්චරක් දෙන්න ඕනද කියලා. එතකොට ගාන හැදුවාම අපිට එනවා 104.16ක් වොට් කියලා. එතකොට පේනවා සූත්‍රිකා බල්බ් එක වොට් 500ක් දෙන්න ඕනේ අවුට්පුට් එක 100ක් වෙන්න. නමුත් LED බල්බ් එක වොට් 104.16යි දෙන්න ඕනේ අවුට්පුට් එක 100 වෙන්න. එතකොට යන්නේ දෙනවා වොට් 100ක ප්‍රතිදාන සමතාවයක් ලබා දීමට සූත්‍රිකා බල්බයේ වොට් 500ක් වැය කරන අතර LED බල්බය වොට් 104.16ක සමතාවයක් වැය කරයි.
මේ විදියට දිගට ලිව්වට කමක් නැහැ. ඊළඟට ප්‍රශ්න අහන තුන්වෙනි එක මෙම නිවසේ පවතින සූත්‍රිකා බල්බ සියල්ල වෙනුවට C2 කොටසේ සඳහන් කර LED බල්බ භාවිතා කළේ නම් මාසික විදුලි බිල ගණනය කරන්න. දැන් අර කියනවා කලින් අපි යොදාගත්ත සූත්‍රිකා බල්බ 10 වෙනුවට මෙන්න මේ LED යොදා ගන්නවලු. ඊළඟට එතකොට එන බිල ගණනය කරන්න කියලා කියන්නේ. බලමු ගාන. එතකොට මෙතන අපි කලින් දුන්නේ වෝල්ට් 230යි වොට් 60ක බල්බ 10ක්. ඒතර එක් බල්බයක ප්‍රතිදාන ක්ෂමතාවය වෙනවා අපිට කිව්ව ගානේ මේ සූත්‍රිකා බල්බයක තියෙන්නේ 120ක අවුට්පුට් එකක් කියලා. ඒතර මේ වොට් 60 බල්බ් එකක් ගත්තාම ඒකේ අවුට්පුට් එක වෙන්නේ 120ක් බැලුවාම වොට් 12ක අවුට්පුට් එක තමයි තියෙන්නේ. ප්‍රතිදාන ක්ෂමතාවය. එතකොට වොට් 12ක ප්‍රතිදාන ක්ෂමතාවයක්. ඒ කියන්නේ මේ බල්බ් එකකින් දුන්නේ වොට් 12යි. එතකොට අපි LED එකෙන් දෙන්නත් ඕනේ මේ වොට් 12. එතකොට වොට් 12ක ප්‍රතිදාන ක්ෂමතාවය ලබා දීමට දැමිය හැකි LED බල්බ් එකේ වැය වෙන ක්ෂමතාවය. එතකොට වොට් 12ක් දෙන්න නම් LED බල්බ් එක කොච්චරක් තියෙන්න ඕනද කියලා අහන්න. එතකොට මෙතන දැන් අපි දන්නවා අවුට්පුට් එක වෙන්න ඕනේ වොට් 12. එතකොට LED එක තියෙන කාර්යක්ෂමතාවය 96ක්. එතකොට මේ x අහන්න. එතකොට x මේ විදිහට x කියලා දාගෙන අපි x උත්ත කරලා ගත්තාම එනවා 12.5 වෝල්ට් කියලා. එතකොට අර සූත්‍රිකා බල්බ් එකක් වෙනුවට දාන්න පුළුවන් LED එක ඒක වොට් 12.5ක LED එකක් දැම්මම නම් ඇති මේ අවුට්පුට් එක ගන්න. වොට් 12ක අවුට්පුට් එක ගන්න. එතකොට විදුලි බිල ගණනය කිරීමට මේ LED බල්බ් 10 දැන් අපි අර විදිහම ගන්න හදනවා LED බල්බ් 10 දාලා මේ විදුලි බිල ගණනය කරන්න. එතකොට කලින් දැම්ම 230යි වොට් 60. නමුත් දැන් දාන්නේ 230යි වොට් 12.5. එතකොට 12.5 දාලා ගාන හැදුවාම අපි අර වගේම 10න් වැඩි කරලා බල්බ් 10ක් තියෙන හින්දා 10න් වැඩි කරලා 10න් බෙදුවාම එනවා කිලෝවොට් ගාන. ඒතර 0.125 කිලෝවොට්. එතකොට ඒකේ සම්පූර්ණ එකතු වෙනවා 3.125 කිලෝවොට්. එතකොට අපි දන්නවා කලින් හැදුවා මාසයකට කොච්චර පැය ගාණක් මේක මේ වැඩ කරනවද කියලා. එතකොට එහෙම ගත්තාම අපි දන්නවා පැය ගාණ 195යි. ඒතර මාසයකට කිලෝවොට් හවර් යනවා 195 වැඩි කිරීම මෙන්න මේ 3.125. එතකොට එනවා 609.377 කිලෝවොට් හවර්. ඒතර ඒකකයක් දන්නවා රුපියල් 8යි. එතකොට ඒක වැඩි කරලා ගත්තාම අපිට බිල එනවා රුපියල් 4875ක්. ඒතර කලින් ආව 5000 ගාණක් දැන් ඒක අඩු වෙලා තියෙනවා රුපියල් 4875කට. LED බල්බ් දාපු හින්දා. එතකොට 2017 රචනා ප්‍රශ්නයේ තිබ්බ විද්‍යුතය ප්‍රශ්නය ඉවරයි. අපි බලමු ඊළඟට 2018 රචනා ප්‍රශ්නයක් තමයි ඒකෙත් දීලා තියෙන්නේ. බලමු පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණයක මුළු හතරෙහි විදුලි ආලෝක කුළුණු 4ක් සවි කර ඇත්තේ රාත්‍රී කාලයේදී ඒකාකාර ආලෝකයක් ක්‍රීඩාංගණයට ලබා දීමටය. එක් එක් කුළුණක වොට් කිලෝවොට් 60ක කිලෝවොට් 2ක හැලජන් ලාම්පු 60ක් බැගින් නැත. ප්‍රේක්ෂකාගාරවල සහ අනෙක් ප්‍රදේශවල වොට් 100 වන CFL ලාම්පු 500ක්ද වොට් 200 වන කාර්මික විදුලි පංකා 150ක්ද ඇත. පළවෙනි ප්‍රශ්නය අහනවා රාත්‍රී තරඟයකදී සියලුම ලාම්පු සහ විදුලි පංකා පැය 6ක් දැල්වූ විට පහත සඳහන් උපකරණ වලට වැය වන විදුලි පරිභෝජනය කිලෝවොට් පැය වලින් සඳහන් කරන්න. එතකොට පළවෙනි එක කියන්නේ ක්‍රීඩාංගණයේ සියලුම විදුලි පංකා වලින්. මුලින්ම අපි බලමු ගාන. මේක දැන් පැය 6ක් දැල්වෙනවලු මේ සියලුම උපකරණ. රාත්‍රියේ සියලුම ලාම්පු සහ විදුලි පංකා පැය 6ක් දැල්වූ විට මේවට වැය වෙන කිලෝවොට් පැය ගාන තමයි අහන්නේ. එතකොට ගානේ අපි මම දත්තරේ ලියාගෙන තිනවා
හැලජන් ලාම්පුවට ලාම්පු කිලෝවෝට් 2 ගානේ ලාම්පු 60ක් තියනවලු. එතකොට අපිට එනවා එක් ලාම්පුවක කිලෝවෝට් 120යි. ඊළාට ඒ වගේ ඒවා හතරක් තියෙනවා. කණු හතරෙම තියෙනවා කිව්වනේ. එතකොට කුළුණු හතරෙන් වැඩි කරාම ඒ හැලජන් ලාම්පු වලට අපිට යනවා සේරම කිලෝවෝට් ගාන 480යි කිලෝවෝට්. ඊළඟට CFL බල්බ් ගත්තාම මේකේ CFL බල්බ් එකකට යන්නේ කිව්ව වොට් 100යි. එතකොට ඒ වගේ බල්බ් 500ක් තියෙනවා කිව්වා. 100 වැඩි කිරීම 500. එතකොට ඒකේ එන්නේ වොට් ගාන. ඒක කිලෝවෝට් කරන්න 1000න් බෙදෙනවා. එතකොට අපිට එනවා කිලෝවෝට් 50ක්. විදුලි පංකා වලින් වොට් 200 ගාන 150ක් තියෙනවා කිව්වා. එතකොට ඒක 1000න් බෙදුවාම ගුණ කළ 1000න් බෙදුවාම අපිට එනවා කිලෝවොට් 30ක ක්ෂමතාවයක්. එතකොට දැන් මේ සේරම උපකරණ පැය 6යි දැල් වෙනවා කිව්වේ. එතකොට පළවෙනි එකේ අහලා තිබේ විදුලි පංකාවක මේ කිලෝවොට් පැය ගන්න. එතකොට විදුලි පංකාවකට යනවා කිලෝවොට් 30ක් පැය 6ක් දැල් වෙනවා. එතකොට එනවා කිලෝවොට් හව 180ක්. තව CFL බල්බ් එකකට කිලෝවොට් 50ක් යනවා පැය 6ක් තුල දැල් වෙනවා. එතකොට ගුණ කරාම 300යි කිලෝවොට් හව. හැලජන් ලාම්පුවක කිලෝවොට් 480ක් යන ඔක්කොටම පැය 6ක් තුල 2880යි කිලෝවොට් හව වැය වෙනවා. ඊළඟට ප්‍රශ්නය සෑම මාසකම රාත්‍රී තරංග 10ක් විදුලි ආලෝකය යටතේ පවත්වනු ලැබේ. මෙතන ප්‍රශ්නය කියන්නේ සෑම රාත්‍රී තරංග 10ක් විදුලි ආලෝකය යටතේ පවත්වනු ලැබේ. මේ විදුලි ආලෝකය කියන්නේ ඒතර හැලජන් ලාම්පුවයි CFL බල්බ් ටිකයි තමයි. ඒතර විදුලි පංකාව ගැන කියන්නේ මොකද ආලෝකයට විතරයි මේ කියන්නේ. එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 45ක් වැය වේ නම් ක්‍රීඩාංගණයේ මාසික විදුලි බිල සඳහා ගෙවිය යුතු මුදල ගණනය කරන්න. ඒතර ඒකකයක් 45 ගානේ ගණන් බලන්න කියලා කියන්නේ විදුලි බිලට මාසයකට. කියන්නේ දින 30කට. හරි. ගාන බලමු. මාසයකට මේක මේ 10 පාරක්ලු තරංග තියෙනවා කිව්වේ. මාසයකට රාත්‍රී තරංග 10ක් තමයි තියෙනවා කියන්නේ. එතකොට 10 වැඩි කිරීම මේ 300 ධන 2880 කියන්නේ CFL බල්බ් එකෙන් යන මේ කිලෝවොට් ගානයි. දිනකට පැය 6 ගානේ දවසකට මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ හැලජන් ලාම්පුවේ දවසකට යන ප්‍රමාණය. එතකොට මේ දෙක එකතු කළා තරංග 10න් වැඩි කරාම එනවා මාසයකට කොච්චර කිලෝවොට් පැය ගණක් යනවද? එතකොට 31800ක් යනවා. මේ කියන්නේ ආලෝකයේ සඳහා. එතකොට ඒකකයක් 45 බැගින් මුදල වෙනවා අපිට 31800 වැඩි කිරීම රුපියල් 45. එතකොට අපිට එනවා 1,04,31,000ක් කියලා. ඊළඟට C වල පළවෙනි එක අහනවා ශ්‍රී ලංකාවේ විදුලිය ජනනය කිරීම සඳහා භාවිතා වන ප්‍රධාන ප්‍රභව තුනක් නම් කරන්න. අපි බලමු. ශ්‍රී ලංකාවේ මම මේ විදුලි බල මණ්ඩලයේ තිබ්බ දත්ත වාර්තාවෙන් බැලුවේ. එතකොට ඒකේ කියලා තියෙනවා ජල ශක්තිය. ඒ කියන්නේ මේ ජලයෙන් 39.8යි දෙකක් ජාතික සැපයුමට ලබා දෙනවලු. සුළඟ මගින් දෙනවලු 3.2.8ක්. ගල් අඟුරු මගින් 36.2ක්. කනිජ තෙල් මගින් 20.1ක්. එතකොට මේකෙන් අපිට වැඩි මේකක් බලලා ගන්න පුළුවන් කනිජ තෙල්, ගල් අඟුරු, ජල ශක්තිය. ජල ශක්තිය ඔය කියන තුනක් ලිව්වා නම් හරි ගානට. එතකොට මේකේ පේනවා අපිට සේරම කවර් වෙලා තියෙන 99.4යි. එතකොට 0.6ක අඩුපාඩුවක් තියෙනවා ජාතික විදුලි බල මණ්ඩලයේ. එතකොට මේක සමහර විට රක්ෂිත වනාන්තර වලට වගේ එහෙම ඒරියා එකක් කවර් කරන්න දීලා නැතුව ඇති. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු.
ක්‍රීඩාංගණය මේක C2 සූර්ය පැනල භාවිතයේ ඇති වාසි සහ අවාසි දෙක බැගින් ලියන්න. සූර්ය පැනල භාවිතයේ ඇති වාසි සහ අවාසි. එතකොට වාසි තමයි පුනර්ජනනීය බල ශක්තියක් වීම. මොකද මේ පුනර්ජනනීය බල ශක්තියක් කියන්නේ කනිජ තෙල් වගේ ගත්තොත් එහෙම යම් කාලයකදී මේ කනිජ තෙල් කියන එක ඉවර වෙනවා. නමුත් මේ සූර්ය ශක්තිය එහෙම නැහැ. ඒක නිතරම තියෙන හින්දා පුනර්ජනනීය බල ශක්තියක් ඒක. එතකොට වායු හා ශබ්ද දූෂණයෙන් තොරයි. ඊළඟට අවාසියක් තමයි මිල ගණන් ඉතා ඉහළයි. මේකේ නිෂ්පාදන වියදම සහ ඒ අමුද්‍රව්‍ය වලට ඉතා ඉහළ මිලක් යනවා. ඊළඟ දේ තමයි මේකේ විවිධ කාලගුණ තත්ත්වයන් සහ දවසේ පැය 24ම මේ තුලින් ප්‍රයෝජනය ගන්න බෑ. ඊළඟ ප්‍රශ්නේ බලමු. C3 ක්‍රීඩාංගණයේ මාසික විදුලි පරිභෝජනය සපුරාලීම සඳහා සවි කිරීමට අවශ්‍ය අවම සූර්ය පැනල ගණන ගණනය කරන්න. එතකොට ඒක ගණනය කරන්න අපිට ඉහත මේ කෑල්ලක් දීලා තියෙනවා. රජයේ සූර්ය බල සංග්‍රාමයේ ව්‍යාපෘතිය යටතේ ප්‍රේක්ෂකාගාරවල වහල මත සූර්ය පැනල සවි කිරීමට යෝජනා කර ඇත. පෘෂ්ඨ වර්ගඵලය වර්ග මීටර 8ක් වන කිලෝවොට් එකක සූර්ය පැනලයක් මගින් මාසකට කිලෝවොට් පැය 120ක විදුලියක් ජනනය කරන්න පුළුවන්. එතකොට මාසෙට මේ 1 කිලෝවොට් සූර්ය පැනලයකට පුළුවන්ලු කිලෝවොට් පැය 120ක් ජනනය කරන්න. එතකොට මේකේ දැන් සූර්ය පැනල දාලා මාසෙට යන විදුලි පරිභෝජනය සහ සවි කිරීමට අවම සූර්ය පැනල ගාන අහන්න. එතකොට අපි කිව්වා මේකට අපි ගාන හැදුව කලින් කොච්චර විදුලියක් මේ ක්‍රීඩාංගණයට වැය වෙනවද කියලා. එතකොට දැන් මෙතන අපි කලින් ගාන හැදුවේ ආලෝකය සඳහා විතරයි. දැන් මෙතන ප්‍රශ්නේ අපි අහන්නේ මුළු ක්‍රීඩාංගණයටම. එතකොට අපි මේ ගාන ආයි හොයන්න වෙනවා මේ විදුලි පංකාවල එකත් ඇඩ් කරලා. එතකොට එහෙම ගාන හැදුවාම මේ තියෙන C3 වෙනි ප්‍රශ්නෙට සූර්ය පැනල කිලෝවොට් 1යි මාසයකට කිලෝවොට් පැය 120ක් නිපදවනවා. එතකොට අවශ්‍ය සූර්ය පැනල ගාන මම හොයන්නේ මෙහෙම 31800. ඒ කියන්නේ අර මේ විදුලි හැලජන් ලාම්පු වලින් සහ CFL බල්බ් වලින් ලැබුණ මාසයකට ආපු කිලෝවොට් ගාන ඒකට එකතු කරනවා මං විදුලි පංකා වලින් යන මාසයකට කිලෝවොට් හව ප්‍රමාණය. එතකොට එනවා සම්පූර්ණ ගානක් මුළු ක්‍රීඩාංගණයටම එනවා කිලෝවොට් කොච්චර යනවද කියලා. එතකොට ඒක කිලෝවොට් හව ගාන. එතකොට ඒක අපි බෙදනවා 120ෙන්. මොකද ඒක සූර්ය පැනලයකින් අපිට පුළුවන් 120ක කිලෝවොට් හව ප්‍රමාණයක් ගන්න මාසෙට. එතකොට ඒක 120ෙන් බෙදුවාම අපිට මේ කියන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් 280ක්. සූර්ය පැනල මේ 1 කිලෝවොට් සූර්ය පැනල 280ක් යොදාගෙන අපිට පුළුවන් ඒ අවශ්‍යතාවය සපුරන්න. එතකොට ඒකට උත්තරය එන්නේ 280යි. ඊළඟට ඒකේ 4 වෙනි ප්‍රශ්නය අහනවා ක්‍රීඩාගාරයේ වහල ශේෂ්ත්‍රඵලයේ පමණක් සියලුම සූර්ය පැනල සවි කරන්නේ යයි උපකල්පනය කරමි. ඉහත C3 කොටසේ අවශ්‍ය සූර්ය පැනල ප්‍රමාණය රඳවා තබා ගැනීමට අවශ්‍ය අවම වහල ශේෂ්ත්‍රඵලය සඳහන් ගණනය කරන්න. ඔය කියන්නේ අපිට දැන් සූර්ය පැනල 280ක් යනවා. එක් සූර්ය පැනලයක් ගන්නවා වර්ග මීටර් 8ක්. එතකොට 8 වැඩි කිරීම 280 2240ක අවම වර්ග මීටර් ප්‍රමාණයක් මේක සූර්ය පැනල සවි කරන්න අපිට යනවා.
ඊළඟට පස්වෙනි ප්‍රශ්නය අහනවා අවශ්‍ය සියලු උපාංග සමග කිලෝවොට් එකක සූර්ය පැනලයක් සවිකර ජාතික ජාලයට සම්බන්ධ කිරීම සඳහා යන වියදම රුපියල් ලක්ෂ 300ක් නම්. පළවෙනි එක ක්‍රීඩාංගණයේ මාසික විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට සවිකළ යුතු අවම සූර්ය පැනල ගණන සඳහා වැය වන සම්පූර්ණ වියදම කොපමණද? එතකොට මේ 1 කිලෝවෝල්ට් එකක් හයි කරන්න යනවලු ලක්ෂ 300ක්. එතකොට අහනවා සම්පූර්ණ ගාන කොච්චරද කියලා. එතකොට අපිට තියෙනවා සූර්ය පැනල 280ක්. 280 ලක්ෂ 300ෙන් වැඩි කරාම එනවා 84 කෝටියක්. එතකොට තියෙන එක අපි බලමු ඊළඟට ප්‍රශ්නය. සූර්ය පැනල සවි කිරීම සඳහා වන ආයෝජනය පියවා ගැනීමට කොපමණ වසර ගාණක් ගත වේද? එතකොට මේ ආයෝජනය පියවා ගැනීමට කොපමණ වසර ගාණක් ගත වේද කියලා අහන්න. දැන් ඕකේ අපිට කලින් ජාතික විදුලි බල මණ්ඩලයෙන් කියන්නේ ගත්තාම අපිට කලින් වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ විදුලි බිල වෙනුවෙන් ගෙවන්න සිද්ධ වුණා මුදලක්. ඒ මුදල අපි හැව්වේ ආලෝකය සඳහා විතරයි. දැන් මේ ආයිත් ඒක අපි ගණනය කරන්න ඕනේ ක්‍රීඩාංගණයේ මාසික බිල. මේ විදුලි පංකාවල ඒ යන කිලෝවෝල්ට් හවර් ප්‍රමාණය අපි අර කලින් අය 31800 මේ කියන්නේ අර මේ විදුලි ආලෝකය සඳහා විතරක් ගිය කිලෝවෝල්ට් හවර්ස් ගාන. එතකොට ඒකට මේක එකතු කරලා ඒක වැඩි කරනවා රුපියල් 45න්. ඒ කියන්නේ ඒකකයට යන මුදල. එතකොට අපිට එනවා රුපියල් 1,05,12,000ක්. එතකොට මේක තමයි පරිභෝජනය කරේ සූර්ය පැනල පාවිච්චි කරන්න කලින් මුළු ක්‍රීඩාංගණයේ විදුලි බිල. එතකොට මේක අවුරුද්දකට වෙනවා 1,05,12,000 වැඩි කිරීම 12. එතකොට එනවා රුපියල් 18,01,44,000ක්. එතකොට අවුරුද්දකට මේ ක්‍රීඩාංගණයට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ ගාන. සූර්ය පැනල හයි කරන්න කලින්. එතකොට සූර්ය පැනල සවි කරන්න අපිට ගියා කෝටි 84ක්. එතකොට මේ කෝටි 84 දැන් ගෙවන්න වෙන්නේ නැහැ මොකද සූර්ය පැනල හයි කරපු නිසා. එතකොට ඒ ගෙවන්න උන් නැති වුණත් ඒ මුදල අපි යොදා ගන්න පුළුවන් මේකේ ආයෝජනය පියවන්න. එතකොට එහෙම ආයෝජනය පියවන්න මේක යොදාගත්තාම අවුරුදු 4.6ක් කියලා අපිට ගාණ හැදුවම දශම එහෙම 6ක් එන්නේ. එතකොට දශම 6ක් කියන්නේ එතකොට අවුරුද්දට 10න් 6ක් නේ. එතකොට එනවා මාස 7ක් වගේ කාලයක් මේ ගාණ හැදුවම. එතකොට අවුරුදු 4යි මාස 7ක් යනවා. එතකොට අරකේ ගානේ නම් අහන්නේ වසර කීයක් ගත වෙනවද කියලා. ඒතර වසර ගාන ඇහුවාම ඉතින් මේ අවුරුදු 4 කියලා උත්තරේ දෙන්න පුළුවන්. මොකද අහන්නේ වසර ගාන හින්දා. කාලය ඇහුවනම් අපිට කියන්න පුළුවන් අවුරුදු 4යි මාස 7 සම්පූර්ණ කාලය. ඊළඟට ඒකේ D ප්‍රශ්නයට අහන සුද්ධ මීටර සැලැස්මෙන් පාරිභෝගිකයන් හට සූර්ය පැනල මගින් විදුලිය ජනනය කර ගැනීමට ඉඩ ලබා දෙන අතර නිපදවනු ලැබූ විදුලි බලය ජාතික ජාලයෙන් පරිභෝජනය කරන ලද විදුලි බලයට එරෙහිව පියවනු ලැබේ. සෑම මාසකම් පාරිභෝගිකයා සුද්ධ විදුලි ඒකක ලබාගත් සහ ලබා දුන් විදුලි ඒකක ප්‍රමාණය අතර වෙනස. ඒ කියන්නේ සුද්ධ විදුලි ඒකකය ගන්නට පමණක් ගෙවීම සිදු කරයි. මෙම ක්‍රීඩාංගණය සඳහා සුද්ධ මීටර සැලැස්මකින් ලබා දෙන වාසිය කුමක්ද? මේ කියන්නේ දැන් ජාතික විදුලි බල මණ්ඩලයෙන් සූර්ය පැනල මේ ව්‍යාපෘතිය. ඒ කියන්නේ සූර්ය පැනල මගින් දැන් නිවෙස් වලට විදුලිය ලබා ගන්න. එතකොට ඒකේ වෙන වෙනම ගණනය කරනවා ජාතික විදුලි බල මණ්ඩලයේ ජාලයෙන් කොච්චර විදුලියක් ගත්තද කියලා. ඊළඟට ගණනය කරනවා ඒ නිවසේ සූර්ය බල පැනලෙන් කොච්චරක් නිපදවගෙන තියනවද කියලා. ඒතර මේ නිපදවාගත්තු ප්‍රමාණය අර විදුලි බල මණ්ඩලයෙන් ගත්ත ප්‍රමාණය බලලා ඒක බලලා දැන් මේ අපේ මීටරේ වැටෙන්නේ දැන් අපි සූර්ය
බල ශක්තියයි ජාතික ජලය මේ සැපයුමේ විදුලි සැපයුමේ ගත්ත සේරම මීටරයට වැටෙන්නේ. එතකොට මේ මීටරෙන් අපි ගත්ත ප්‍රමාණය අඩු කළා තමයි ඒ ගණයක් ගොල්ල පියවගෙන තමයි මේ අපිට විදුලි බිල දෙන්නේ. එතකොට මේ කියන්නේ මේ ඒ වගේ සුද්ධ ඒකකයක් කියන්නේ අපි ජාතික ජාලයෙන් ලබාගත් සහ අපි සූර්ය පැනල මගින් ලබා දුන් ඒකක ගාන අඩු කරලා ගන්න වෙනස තමයි සුද්ධ ඒකකයක් කියන්නේ. එතකොට මෙම ක්‍රීඩාංගණය සඳහා සුද්ධ මීටර සැලැස්මකින් ලබා දෙන ප්‍රධාන වාසිය කුමක්ද? එතකොට එහෙම මේ සූර්ය පැනල සවි කළා මේ සුද්ධ මීටරේ මගින් ලබා දෙන වාසිය මොකක්ද කියලා අහන්න. එතකොට එහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ක්‍රීඩාංගණයේ මුළු පරිභෝජනයට සරිලන පරිදි සූර්ය පැනල සවි කළ නිසා. දැන් අපිට කලින් ගානේ ගිය මුළු පරිභෝජනය සඳහාම තමයි සූර්ය පැනල සවි කරන්න කියලා. එතකොට එහෙම සවි කරපු නිසා සෑම මාසකම විදුලි බලය ජාතික ජාලයෙන් පරිභෝජනය වෙනවා. එතකොට ජාතික ජාලයෙන් විදුලි බලයක් ලබා ගන්න යාලු. එතකොට මේ ක්‍රීඩාංගණයෙන් විදුලි බල මණ්ඩලයට කියන්නේ කලින් ගෙවන්න තිබ්බ විදුලි බල මණ්ඩලයෙන් විදුලිය එක ලබා ගත්ත නිසා 1,50,12,000ක් ගෙවන්න තිබ්බ මුදල දැන් ගෙවන්න වෙන්නේ. ඒක යොදන්න පුළුවන් අර සූර්ය පැනල සවි කරන්න ගත්ත ආයෝජනයට. එතකොට එහෙම වාසියක් තියෙනවා. එතකොට ඒක මුදල ආයෝජන පියවීම සඳහා යොදා ගැනීම වාසිදායක වන අතර වසර 4යි මාස 7ක් පසු අපිට උත්තරය වසර 4යි මාස 7ක් පසු එම මුදල ක්‍රීඩාංගණයට ඉතිරි වේ. එතකොට ඒ ආයෝජන ගෙවුවට පස්සේ එතනින් එහාට කාලය තුල මේ වගේ මුදලක් ක්‍රීඩාංගණයට ඉතුරු වෙනවා. ඒකත් වාසියක්. එතකොට 2018 රචනා ප්‍රශ්නයේ විදිහට ඉවර වෙනවා. දැන් 2019 අහලා තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්නයට මේ විද්‍යුතය කියන ප්‍රශ්න. ඊළඟට අපි ඒක බලමු ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල ජනනය කරන විදුලි බලය ප්‍රාදේශීය මධ්‍යස්ථාන කරා සම්ප්‍රේෂණය කරනු ලබන්නේ කිලෝවොට් වන 110 කිලෝවොට් 110ක් වන ප්‍රත්‍යවර්ත ධාරා ලෙසය. දිගුදුරත් ජව සම්ප්‍රේෂණය. ඒ කියන්නේ මේ වඩා දුරකට ජවය සම්ප්‍රේෂණය කරන්න මේ ප්‍රත්‍යවර්ත ධාරාවක් ලෙස 110ක ප්‍රත්‍යවර්ත ධාරාවක් ලෙස තමයි සම්ප්‍රේෂණය කරන්නේ. ඒතර ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ඊතා ඉහළ වෝල්ටීයතාවකදී සිදු කිරීමෙන් අත්වන වාසිය කුමක්ද? කියන්නේ ඊතා ඉහළ වෝල්ටීයතාවයක් අරගෙන මේ ජවය සම්ප්‍රේෂණය කරන එකේ වාසිය තමයි. ඒතර අපි දන්නවා V සමාන IR සූත්‍රය මගින් කියන්නේ ඕම්ගේ නියමය මගින් අපි දන්නවා ඊතා විශාල වෝල්ටීයතාවයකදී යන ධාරාව ඊට අඩුයි. ඒතකොට ධාරාවක් සාමාන්‍යයෙන් ගලන්න නම් වයර් එකකින් අපි හිතුව ධාරාවක් ගලන වයර් එකක් ගත්තොත් ඒකේ වැඩි ධාරාවක් ගලනවා නම් අපිට සිද්ධ වෙන ඒ වයර් එක මහත එහෙම නැත්නම් බර මහත වැඩි කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ගොඩක් දුරකට ධාරාව ගෙනියන්න නම් මේ විතා විශාල රැහන් නොදන්න වෙනවා. නමුත් ඒක එහෙම වෙන්නේ වැඩි වෝල්ටීයතාවයක් යටතේ ජවය සම්ප්‍රේෂණය කරනකොට. එතකොට අඩු ධාරාවක් අපි උත්තරේ මෙහෙම දෙන්න පුළුවන්. අඩු ධාරාවක් යොදා ගැනීමෙන් රැහන් වල විස්කම්භය සහ බර අවම කර ගැනීමට හැකිවීම. වෝල්ටීයතාවය වැඩියෙන් සම්ප්‍රේෂණය කිරීමේදී අඩු ධාරාවක් යොදා ගැනීමෙන් රැහන් වල විස්කම්භය සහ බර අවම කර ගැනීමට හැකිවීම තමයි අත්වන වාසිය. එතකොට ඊළඟේ දෙවැනි ප්‍රශ්නේ අහනවා ප්‍රත්‍යවර්ත ධාරාවක් ලෙස සම්ප්‍රේෂණය කිරීමෙන් අත්වන වාසිය කුමක්ද කියලා. මේ ප්‍රත්‍යවර්ත ධාරාවක් කියන්නේ කඩින් කඩ වෙනස් වෙන සයිනාකාරව තමයි ගමන් කරන්නේ. එතකොට ප්‍රත්‍යවර්ත ධාරාවක් ලෙස ගමන් කිරීමේ වාසිය තමයි මේකේ රැහන් ගොඩක් දිගයි. එතකොට අපි බලය නිපදවන ස්ථානයේ ඉඳලා ගොඩක් දුරකට මේ ජවය සම්ප්‍රේෂණය කරන්න ඕනේ. එහෙම ගොඩක් දුරකට යනකොට මේ වයර් වල තියෙන ප්‍රතිරෝධීතාවයත් එක්ක මේ බලය එහෙම නැත්නම් වෝල්ටීයතාවය අඩු වෙනවා. මේ අඩු වෙන වෝල්ටීයතාවය නැවත වැඩි කරන්න නම් එක් මධ්‍යස්ථානවල නැත්නම් කඩින් කඩ අපිට යොදන්න වෙනවා ඒක වැඩි කරන උපකරණ. එතකොට මේකට යොදාගන්නේ
ට්‍රාන්ස්ෆෝමර් එක තමයි අපි යොදාගන්නේ. එතකොට අධිකර පරිණාමකයක් යොදාගෙන නැවත වැඩි කරලා සම්ප්‍රේෂණය කරනවා. එතකොට අධිකර පරිණාමකයක් ක්‍රියාත්මක වෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයකදී විතරයි. එතකොට මේ පරිණාමක යොදා ගන්න ඕන නිසා තමයි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් මේ ජවය සම්ප්‍රේෂණය කරන්න යොදාගන්නේ. එහෙම නැතුව සරල ධාරාවක් අපි මෙහෙම යවුවා නම් අපිට ඒ සරල ධාරාව නැවත වර්ධනය කරන්න ඒකට වෙනම පරිපථයක් සකස් කරලා නැවත ඒ වගේ ලොකු කාර්යයක් කරන්න වෙනවා. නමුත් මේ විදිහට යවුවාම අපිට පුළුවන් ට්‍රාන්ස්ෆෝමර් යොදාගෙන අපිට නැවත ඒ විභව බැස්ම ආයි වැඩි කරන්න. එතකොට මේ උත්තරේ මේ විදිහට දෙන්න පුළුවන්. රැහන් දිගු වීමත් සමග ප්‍රතිරෝධය නිසා වන විභව බැස්ම පරිණාමක මගින් යලි වැඩි කරගත හැකි වීම. ඒතර ප්‍රත්‍යාවර්ත ධාරාවක් වැඩ කරන්නේ පරිණාමක වල වැඩ කරන්නේ අනිවාර්යෙන් ප්‍රත්‍යාවර්ත ධාරාවකට විතරයි. ඊළඟට ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු කළ විදුලි කප්පාදුවේදී සිසුවෙක් තම නිවස ආලෝකමත් කිරීම සඳහා ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා ගැනීමට වොට් 24ක බැටරියක් සහ අපවර්තකයක් භාවිතා කළේය. එතකොට මේකේ පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ මෑත විදුලි කප්පාදුවට තුඩු දුන් තාක්ෂණික හේතු දෙකක් සඳහන් කරන්නට. මේක මට දැන් මේ 2019 ඒ වල ප්‍රශ්නේ තමයි අහලා තියෙන්නේ. සාමාන්‍ය දැනීම් ප්‍රශ්නයක්. මේ තාක්ෂණික හේතු දෙක විදුලි කප්ප මට ඒ සිද්ධිය සම්බන්ධයෙන් හොයාගන්න බැරි වුණා. තරම් මේ ප්‍රශ්නේ මම පස්සේ වෙලාවක බලන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්න කොටස යනවා වෝල්ට් 24ක බැටරියෙන් වෝල්ට් 230ක සැපයුමක් ලබා ගැනීමට අවශ්‍ය පරිණාමක වර්ගය නම් කරන්න. එතකොට වෝල්ට් 24ක බැටරියකින් වෝල්ට් 230ක සැපයුමක් ලබා ගැනීමට අවශ්‍ය පරිණාමක වර්ගය මේ කියන්නේ අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයක් බවට පත් කරන්න අවශ්‍ය පරිණාමකය. ඒ කියන්නේ අධිකර පරිණාමකය. තුන්වෙනි ප්‍රශ්නය අනුව අපවර්තකයක් සහිත ජව සැපයුමක් භාවිතයෙන් අත්වන ප්‍රධාන වාසිය සඳහන් කරන්න. අපවර්තකයක් කියන්නේ ඉන්වර්ටරයක්. ඒ කියන්නේ අපවර්තකයක් භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් සරල ධාරාවක් මං කිව්ව කෙලින්ම ට්‍රාන්ස්ෆෝමරයකින් පරිණාමකයකින් වර්ධනය කරලා ගන්න බෑ. මොකද සරල ධාරාවක විද්‍යුතය ගමන් කරන්නේ ඒකාකාරව නිසා. එතකොට ට්‍රාන්ස්ෆෝමරයකින් මේක වැඩි කරන්න නම් අනිවාර්යෙන් මේක කැඩි යන්න ඕනේ. එතකොට මේක ඒ සරල ධාරාව කඩ දෙන්න තමයි මේ වගේ මේ අපවර්තකයක් භාවිතා කරන්නේ. එතකොට අපවර්තකයක් භාවිතා කිරීමෙන් වන අවාසියක් තමයි අපි යොදාගන්නේ කඩන ඒ සර්කිට් එකට වෙනම විදුලියක් ඒ වෙනුවෙන් වැය වෙනවා. ඊළඟ දේ තමයි මේ අපි දැන් ඔය මේ අඩු වෝල්ටීයතාවයක් වැඩි වෝල්ටීයතාවයක් පත් කරද්දී වැඩි ධාරාවක් ලබා ගන්නවා. එතකොට අපවර්තකයක් සහිත ජව සැපයුමක් කියන්නේ දැන් බැටරියක් ගත වෝල්ට් 24 බැටරියකින් 230 වෝල්ට් අපි ඒක ඉන්වර්ට් කරලා හදනකොට ඒ 230ට වැඩි වුණාට මේකට ගත්ත ධාරාව වෝල්ට් 24ක් වුණාට ගත්ත ධාරාව ඉතා අධිකයි. ඒතර බැටරිය ඉක්මනට බහිනවා. එතකොට වැඩි ධාරාවක් මම මේ ප්‍රශ්නෙට උත්තරය වැඩි ධාරාවක් ලබා ගැනීම නිසා භාවිතා කළ හැකි කාලය අවම වීම එකක්. අරකට ලියන්න පුළුවන් ඉන්වර්ටරයට වෙනම කියන අපවර්තකයට වෙනම සැප මේ විදුලියක් වැය කරන්න සිදුවීමත් එක්තරා වාසියක්. ඊළඟට රූපයේ දැක්වෙන පරිදි වෝල්ට් 6යි වොට් 9ක් ලෙස ප්‍රමත කරන ලද පහනක් පරිණාමකයට ප්‍රතිදානය සම්බන්ධ කළ විට පූර්ණ දීප්තියෙන් දැල්වේ. ද්විතීයික පරිපථ වෝල්ටීයතාවය වෝල්ට් 12ක් වේ නම් ද්විතීයික දඟරයේ ඇති පොටවල් සංඛ්‍යාව ගණනය කරන්න. මේක අපි දීලා තියෙන දත්ත ප්‍රාථමික දඟරයේ දීලා තියෙන වෝල්ට් 230ක් සහ ඒකේ ඔතලා තියෙන වට ගාන 6900ක්. මේ කියන අවකර පරිණාමකයක් ගැන. එතකොට මේකේ අවුට්පුට් එක ඒ කියන්නේ ප්‍රතිදාන මේ වෝල්ටීයතාවය ද්විතීයික දඟරයෙන් එනවලු වෝල්ට් 12ක්.
එතකොට මේ පැත්තේ අපිට වෝල්ටේජ් එකක් තියෙනවා. අපිට පුළුවන් මේකේ පොටවල් ගන්න සොයාගන්න සූත්‍රයක් දාලා මෙන්න මේ සූත්‍රය. ප්‍රාථමික දංගරයේ වෝල්ටේජ් එක බෙදීම ද්විතීයික දංගරයේ වෝල්ටේජ් එක සමානයි. ප්‍රාථමික දංගරයේ වට ගාන බෙදීම ද්විතීයික දංගරයේ වට ගාන. එතකොට අපිට මේකෙන් දීලා තියෙනවා ප්‍රාථමික දංගරයේ වෝල්ටේජ් එක සහ ප්‍රාථමික දංගරයේ වට ගාන. ඒ වගේම ද්විතීයික දංගරයෙන් එන වෝල්ටේජ් එකක් දීලා තියෙනවා. එතකොට මේක උක්ත කරලා ගන්න තියෙන්නේ. එතකොට ද්විතීයික දංගරයේ පොටවල් ගානට අපිට එන උත්තරය 180ක් කියලා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ මුළු ප්‍රතිරෝධය ඕම් 4ක් වන වයරයක් මගින් ද්විතීයික පරිපථය ඉහත සඳහන් පහනට සම්බන්ධ කර ඇතනම් වයරයේ ඇතිවන ජවහනිය ගණනය කරන්න. කියන පහන රහයි කරලා තියෙන වයර් එකට වයර් එකේ තියෙනලු ඕම් 4ක ප්‍රතිරෝධයක්. එතකොට ඒ වයර් එක නිසා වෙච්ච ජවහනිය ගණනය කරන්න කියන්නේ. එතකොට මේ තියෙන්නේ ගාන මං ආයෙ අඳගෙන මෙතන ඕම් 4 මං ප්‍රතිරෝධකයක් විදිහට වෙනම දාගත්තා. එතකොට ලේසි ගාන හදන්න වයර් එකක් කියවනේ තියෙන්නේ. එතකොට අනිවාර්යයෙන් ශ්‍රේණිගතව තමයි තියෙන්නේ. ඒතර ඕම් 4 ප්‍රතිරෝධය සහිත වයර් එක වෝල්ට් 9යි වෝල්ට් 6ක මේ පහන. එතකොට මේකේ අනිවාර්යයෙන් මේ ප්‍රතිරෝධය නිසා ඒ හරහා වෝල්ටේජ් එකක් ඩ්‍රොප් වෙනවා. ඒතර ඒ ඩ්‍රොප් වෙන ගාන අපි හොයන්න පහනට 6ක් ගන්නවා. පහනට 6යි. එතකොට ඒ 6 12න් අඩු කරාම එතකොට අපිට එනවා ප්‍රතිරෝධකය හරහා වෝල්ටේජ් එක වෝල්ට් 4ක් ඩ්‍රොප් වෙනවා. එතකොට අපිට දැන් මෙතන වයර් එකේ ප්‍රතිරෝධයක් තියෙනවා වෝල්ටේජ් එකක් තියෙනවා. අපිට ධාරාව හොයන්න පුළුවන්. ගලන ධාරාව V සමාන IR සූත්‍රයෙන් දැම්මම ඇම්පියර් එකක් කියලා එනවා. එතකොට පරිපථය තුලින් ගලන ධාරාව ඇම්පියර් 1යි. එතකොට අපිට දැන් තියෙනවා වෝල්ටේජ් එකක් තියෙනවා ගලන ධාරාවක් තියෙනවා. එකෙන් අපිට පුළුවන් ජවහානිය හොයන්න. P සමානයි VI සූත්‍රයෙන් දාලා වෝල්ට් 4 වැඩි කිරීම ඇම්පියර් 1. එතකොට අපිට එනවා වොට් 4ක ජවහානියක් මේ වයර් එක නිසා සිද්ධ වෙනවා. ඊළඟ පහන විසින් පරිභෝජනය කරන ලද ජවය කොපමණද? දැන් ඒ වයර් එකට වොට් 4ක් ලොස් වුණාම මේ පහන විසින් ඇත්තරම පරිභෝජනය කරලා තියෙන ජවය කොච්චරද කියලා අහන්න. එතකොට 4 යොම් වයර් තුලින් ඇම්පියර් එකක් ගලා යන බැවින් සහ පහන සමග ශ්‍රේණිගත ඇති නිසා මුළු පරිපථය තුලින් ධාරාව ඇම්පියර් එකක් වේ. කියන්නේ මේ ප්‍රතිරෝධකය සහ පහන තියෙන ශ්‍රේණිගතව ප්‍රතිරෝධකය හරහා ඇම්පියර් එකක් ගලනවා නම් පහන තුලිනුත් අනිවාර්යෙන් ඇම්පියර් එකයි ගලන්නේ. එතකොට අපි දන්නවා පහන තුලින් ඇම්පියර් එකක ධාරාවක් ගලනවා. පරිපථයේ පහන තුලින් සහ මුළු පරිපථය තුලින්. එතකොට මුළු පරිපථයේ ජවය එනවා අපිට 12 වැඩි කිරීම 1. කියන්නේ V P සමානයි VI සූත්‍රයේ මුළු පරිපථයේ ජවය එනවා වොට් 12ක්. එතකොට වයර් එක වෙත අපිට ගියා වොට් 4ක්. වයර් එකට ජවහානිය වුණා වොට් 4ක්. එතකොට පහන වෙත ගිහිලා තියෙන්නේ 12න් 4ක් අඩු කරාම ඊටු වොට් 6කින් එක තමයි පහන අරන් තියෙන්නේ. නේ උත්තරේ. ඊළඟට D කොටසේ පළවෙනි ප්‍රශ්නය ශ්‍රේණිගතව සම්බන්ධ කළ වෝල්ට් 6 පහන් 3ක් පූර්ණ දීප්තියෙන් දැල්වීමට අවශ්‍ය ද්විතීයික දඟරේ පොටවල් සංඛ්‍යාව ගණනය කරන්න. කියනවා ශ්‍රේණිගතව සම්බන්ධ කළ වෝල්ට් 6 පහන් 3ක් පූර්ණ දීප්තියෙන් දැල්වීමට අවශ්‍ය ද්විතීයික දඟරේ පොටවල් සංඛ්‍යාව ගණනය කරන්න. ඒ කියන්නේ පහන් 3කට ද්විතීයික දඟරේ වෝල්ටේජ් එක වැඩි වෙන්න ඕනේ. එතකොට මේ විදිහට ඇඳගත්තාම වයර් එකට ඕම් 4ක ප්‍රතිරෝධයක් යනවා. ඊළඟට පහන් 3 මේ විදිහට ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. ඊළඟට මේකේ දැන් එතකොට P සමානයි VI සූත්‍රයට අනුව මේ පහනක් උපරිම දීප්තියෙන් දැල් වෙනවා නම් කොච්චර ධාරාවක් ගලනවද කියලා මුලින්ම හොයාගන්න ඕනේ. එතකොට වොට් 9යි වෝල්ට් 6ක් තියෙන හින්දා P සමානයි VI සූත්‍රය දාලා යුක්ත කරලා ගත්තාම 9 බෙදීම 6 අපිට එනවා ඇම්පියර් 1.5ක ධාරාවක් මේ තුලින් ගලනවා.
උපරිම දීප්තියෙන් දැල් වෙන්න. එතකොට එතකොට 1.5ක් මුළු පරිපථය තුලින් ගලන්න අවශ්‍යයි. එතකොට තමයි පහන් තුල දීප්තියෙන් දැල් වෙන්නේ. එතකොට මේ ප්‍රතිරෝධකය හරහත් අනිවාර්යෙන් 1.5ක් එතකොට ගලන්න ඕනේ. එතකොට එහෙම 1.5ක ධාරාවක් සහ ප්‍රතිරෝධය 4 ඕම් වන මේකට කොච්චර වෝල්ටීයතාවයක් යනවද කියලා අපි හොයන්න V = IR සූත්‍රය දාලා. එතකොට වයර් එක සඳහා අපිට වෝල්ටේජ් එක 6ක් යනවා. එතකොට බල්බ් 3ට වෝල්ටේජ් එක යනවා මේක බල්බ් එකකට 6 ගානේ 6ව 3ක්. ඊළඟට මෙතනටත් 6ක් යනවා. එතකොට 6ව 4ක් යනවා සැපයුතු මුළු වෝල්ටීයතාවය. එතකොට එනවා වෝල්ට් 24ක් කියලා. එතකොට වෝල්ට් 24ක් ද්විතීයික දඟරයෙන් ලබා ගන්න නම් කොච්චර වට ගාණක් ඔතන්න ඕනේද කියලා ඒකත් අපර මේ කලින් ගානක හැදුවා වගේ VP සමානයි 230යි. ඒ කියන්නේ ප්‍රාථමික දඟරයේ වෝල්ටේජ් එක වෝල්ට් 230යි. NP කියන්නේ ප්‍රාථමික දඟරයේ වට ගාන අපි දීලා තිබ්බ 6900යි. તો ද්විතීයික දඟරයෙන් වෝල්ට් 24ක් අවශ්‍ය වෙයි. එතකොට මේ ටික අපි අර සූත්‍රයට දැම්මම ඒකෙන් ද්විතීයික දඟරයේ වට ගාන උක්ත කරලා ගත්තාම අපිට ගාන හදාගන්න පුළුවන්. එතකොට එනවා වට ගාන 720ක් කියලා. ඊළාට ඊවල අහනවා අවකර පරිණාමකයක් ඊළාට නැවත මේ D වල දෙවෙනි ප්‍රශ්නේ සමාන්තරගතව සම්බන්ධ කළ 6 වෝල්ට් පහන් 3ක් පූර්ණ දීප්තියෙන් දැල්වීමට අවශ්‍ය ද්විතීයික දඟරයේ පොටවල් සංඛ්‍යාව ගණනය කරන්න. දැන් කියනවා අර වෝල්ට් 6 පහන් 3 සමාන්තරගතවලු සම්බන්ධ කරලා තියෙනවා. මේ තියෙන මේ විදිය පරිපථය. දැන් බල්බයක් තුලින් ගලන ධාරාව. එතකොට ඒකත් මේ දැන් එක පහනකට යනවා කිව්වා මම 1.5ක් අපි කලින් ගන්න හදුවා P = VI සූත්‍රය දාලා අපිට හදන්න පුළුවන්. 1.5ක් ගන්නවා එක බල්බ් එකකින්. එතකොට දැන් මේක සමාන්තරගතව තියෙන හින්දා බල්බ් තුනෙන්ම 1.5 ගානේ ගලනවා. එතකොට සමාන්තරගත බැවින් 1.5 වැඩි කිරීම 3 4.5 ඇම්පියර් ප්‍රමාණයක් මෙන්න මේ බල්බ් තුنين ගලනවා. එතකොට මේ 4.5ක් මෙතනින් මේ විදිහට ඔක්කොම ගලන්න නම් අනිවාර්යයෙන් මේ ප්‍රතිරෝධකය හරහා 4.5ක් ධාරාවක් ලබා දෙන්න ඕනේ. එතකොට ප්‍රතිරෝධකය හරහා ඇම්පියර් 4.5ක් ධාරාවක් ගලන නිසා ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාවය දැන් වෙනවා V = IR දාපුවාම 4.5 වැඩි කිරීම 4 වෝල්ට් 18ක්. එතකොට දැන් ප්‍රතිරෝධකය හරහා වෝල්ට් 18ක් ආවා. මේ බල්බ් තුන තියෙන සමාන්තරගතව නිසා දැන් බල්බ් තුනට ගන්න වෝල්ටීයතාවය තුනටම එක හා සමානයි. එතකොට වෝල්ට් 6ක් තමයි ගන්න. එතකොට 18 එකතු කිරීම 6 මුළු පරිපථයට අවශ්‍ය වෝල්ටීයතාවය වෙනවා 24යි. එතකොට කලින් ගානෙත් ආවේ වෝල්ට් 24යි. එතකොට ඒකේ අපි හෙව්වා වට ගාන. ඒ උත්තරෙම තමයි එන්නේ වට 720ක් එන්නේ. එතකොට අපිට පේනවා මේක ශ්‍රේණිගතව සම්බන්ධ කරත් සමාන්තරගතව සම්බන්ධ කරත් මේ ලබාගත් වෝල්ටේජ් එක සමාන වුණා වගේම මේ වට ගානත් සමාන වුණා. මොකද වෝල්ටේජ් එක අඩු වුණාට ධාරාව වැඩි වෙනවා. ධාරාව අඩු කරාට වෝල්ටේජ් එක වැඩි වෙනවා. මේ දෙක සමානව යන හින්දා මේ ලොස් එකක් වෙන්නේ නැහැ. ඊළඟට අවකර පරිණාමකයක් මගින් වෝල්ට් 110 සිට කිලෝවෝල්ට් 110 සිට වෝල්ට් 230 දක්වා අඩු කිරීමේදී කෘත්‍රිම තෙල්වල ගිල්වා තැබේ. තෙල් භාවිත කිරීම සඳහා ප්‍රධාන හේතුව කුමක්ද? මේ කියන්නේ මේ ජාතික විදුලි බල සම්ප්‍රේෂණයේ යොදා ගන්න අර ලොකු ට්‍රාන්ස්ෆෝමර් වල මේවා තෙල් වල ගිල්වලා තියන්නේ ඇයි කියලා අහන්නේ. ඒක මේ ට්‍රාන්ස්ෆෝමර් ඉතා අධික වෝල්ටේජ් එකෙන් ක්‍රියාත්මක වෙද්දී උෂ්ණත්වය ඉතා ඉහළ ගයක් ගන්නවා. එතකොට විශාල අවකර පරිණාමකවල මේ උත්තරේ මෙහෙම ලියන්න පුළුවන්. විශාල අවකර පරිණාමකවල උෂ්ණත්වය ඉතා ඉහළ යන බැවින් ඒ උරා ගැනීමට
තෙල් යොදා ගන්නවා මේක වැදිලා නැහැ හරියට. විශාල ආකාර පරිණාමකවල උෂ්ණත්වය ඉතා ඉහළ යන බැවින් එය උරා ගැනීමට තෙල් යොදා ගන්නවා කියලා උත්තරය අපිට ලියන්න පුළුවන්. එතකොට ඒ විදිහට 2016 2017 2018 2019 A level SFT paper එකේ විද්‍යුතය කොටසට අදාළ ප්‍රශ්න ටිකත් ඉවරයි. බොහොම හොඳට උසස් පෙළ අධ්‍යාපනය කරන්න කියලා මෙතනින් නිමා කරනවා.